අයිබෝන් සුබෝදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනවාරි මාසේ 25 උදා වෙලා තිබෙන්නේ අඟහරුවාදා දවස. අපි බලමු අද දවසට අදාළව මොනවද අපේ ජාතික පුවත්පත් අද වාර්තා කරන්නේ කියලා. විශේෂයෙන්ම මේ දිනවල ලොකු අර්බුදයක් බවට පත් වෙලා තියෙන කතා බහ කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන විදුලිය පිළිබඳ වාර්තා අපිට සෑම පුවත්පතකම වගේ අනිවාර්යෙන් දකින්නට පුළුවන් කාරණාවක් වෙනවා. ඒ අතර දිනමින අද වාර්තා කරනවා තෙල් ණය ගෙවීමට විදුලියට කෝටි 9300ක් ජනපති නියෝග කරයි. ඒ අනුව රුපියල් බිලියන 93ක මුදලක් නිදහස් කරන්න කියලා ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් දුන්නු බව සඳහන් වෙනවා. විදුලිය කැපීම පිළිබඳව මේ අර්බුදයට ඊයේ පෙරවරුව වනතුරුත් නිශ්චිත විසඳුමක් ලැබී තිබුණේ නැහැ. නිශ්චිත තත්ත්වයක් පෙන්눔 කළේ නැහැ. නිශ්චිත තීන්දුවක් ගෙන තිබුණේ නැහැ. කෙසේ වෙතත් තිබ්බ සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයා නියෝගයක් ලබා දීලා තිබෙනවා. විදුලියට තෙල්වලට ගෙවන්න තියෙන ණය ගෙවන්න බිලියන 93ක මුදලක් භාණ්ඩාගාරයෙන් නිදහස් කරන්න කියලා. එපමණක් නෙවෙයි අද අරුණ වාර්තා කරන ජනපති නියමයෙන් ඉන්ධන නැව් දෙකකට ඇමරිකන් ඩොලර් මිලියන 58ක් නිදහස් කරන්න කියලා නියෝග කළ බව මහ බැංකුව අධිපතිවරයා විසින් ඒ අනුව කටයුතු කළ බව ජනාධිපතිවරයා ලබා දුන් නියෝගයකට අනුව ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවත ඇති ඉන්ධන නෞකා දෙකකට අවශ්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 58ක එම නැත්නම් රුපියල් කෝටි 1174.4ක මුදලක් නිදහස් කළ බව මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් උපුටා දක්වමින් අද අරුණ පුවත්පත වාර්තාවක් ගෙන වෙත් තිබෙනවා. මේ නැව්වලට ප්‍රමාද ගාස්තුත් ගෙවන්න වෙනවා. ඒ වගේම තෙල් සඳහා මේ බිල ගෙවන්න කියලා නියමයක් නිකුත් කරලා තිබෙනවා. ඒ නියෝගයට අනුව කටයුතු කරලා තිබෙන බවත් ඒ අනුව ඉදිරි දිනවලදී මේ තෙල් ලබා ගැනීම පිළිබඳව ගැටලුවට විසඳුම් ලැබීම තුළ ඉන්ධන කප්පාදුව පිළිබඳව නැවත සමාලෝචනයකට යාවි. අපි ඒ අතරේ අවධානය යොමු කරමු මව්බිම පුවත්පතටත්. අද මව්බිම වාර්තා කරනවා විදුලිය කපන්න එපා. ලොකුගේට ගම්මන්පිලට ජනපති කියයි. විදුලියට හිඟ බිලියන 93 ගෙවන්නත් නියෝග කියලා සඳහන් කරනවා. තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දීම නිසා ගෙවීමට හිඟ වෙලා තිබ්බ මුදල් ගෙවීම සඳහා තමයි විදුලි බල මණ්ඩලයට මේ විදිහට මුදල් ලබා දෙනවා කියලා සඳහන් වෙන්නේ. විදුලි බලයට මුදල් ලබා දීම තුළ ඒ ණය පියවීම තුළ තෙල් සංස්ථාවට දිගින් දිගටම තෙල් ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දී ඇති බවත් සඳහන් වෙනවා. ඒ අනුව ලංකාදීප ප්‍රධාන සිරස්තලයට පිවිසීමේ දකින්නට පුළුවන් විදුලි අර්බුදය අමාරු වෙලාව පන්න ගන්න සති දෙකකට තෙල් ගම්මන්පිල එකග වේ කියලා සඳහන් වෙනවා. බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ දී තිබෙන ලංකා විදුලි බල මණ්ඩලයට තවත් සති දෙක කාලයක් සඳහා ඩීසල් සහ දැවි තෙල් ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇති බව තමයි එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ජනතාව තුලත් සැකයක් තිබුණේ විදුලිය කප්පාදු කරාවිද නැද්ද ආදී වශයෙන්. කොමුණත් විදුලි කප්පාදුවකට යාම පිළිබඳව තීන්දුව ගන්නට පුළුවන්කම තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබා දෙන නිර්දේශානුකූලවයි. අපි අද පත්තරේ වාර්තාව බලනකොට විදුලි කප්පාදුව ගැන තීන්දුව අද කියලා ඔවුන් වාර්තා කරනවා. මේ කියන ආකාරයට මුදල් ලබා දීලා තිබෙනවා නම් වහාම ඒ නැව් දෙකට මුදල් ගෙවීම සිද්ධ වෙනවා නම් ඉදිරියේදී ඉන්ධන ලැබීම සිද්ධ වෙනවා. හැබැයි ඒ තාක් ගමන් කරන්න පුළුවන්. ඒක තමයි තිබෙන බරපතල ගැටලුව. දැන් විදුලි කප්පාදුව ගැන ඒ අනුව අද තීරණය කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ජනාධිපතිවරයා උපදෙස් දීලා තිබෙන්නේ කිසි හෝ කප්පාදු නොකර ගමන් කළ හැකිද කියන එක සොයා බලන්න අනුව කටයුතු කරන්න කියලා. විදුලි පාරිභෝගිකයන් මේ අද ප්‍රධාන සිරස්තලය. විදුලි පාරිභෝගිකයන් රුපියල් බිලියන 50ක බිල් ගෙවීම පැහැර හැරලා. එයත් බරපතල හේතුවක් බවට කාරණාවක් බවට පත් වෙනවා මේ ගෙවන්න තියෙන මුදල් ගෙවීම සම්බන්ධව. ඊයේ විදුලි කප්පාදුවක් කර තිබුණේ නම් නඩු දමන්න ජනතාවට පුළුවන්. දිවයිනේ යම් යම් ප්‍රදේශවල එලෙස විදුලිය කප්පාදු වූ බවට තොරතුරු තිබෙනවා. සමහර ප්‍රදේශවල කප්පාදු කරලා එසැනින් නැවත විදුලිය ලැබුණු බවත් කියවෙනවා. කෙසේ වෙතත් මෙහෙමත් සඳහන් වෙනවා විදුලිය කප්පාදුව ගැන තීන්දුව ගන්නේ මහ
මහජන උපයෝගිතා කොමිසමයි. ඉන් බාහිරව විදුලි කප්පාදුවක් කළොත් ජනතාවට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා උපුටා දක්වමින් අද පුවත්පත මේ වාර්තාවකින් අපි නැවත බලමු එම වාර්තාව. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය විදුලි කප්පාදුව ගැන අද තීරණය කරනවා කියලත් ඊයේ එහෙම කරලා තිනවා නම් ජනතාවට නඩුමගට පවා යන්න පුළුවන් කියලත් කියන ගමන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කියනවා ඒ ගැන තීන්දුව ගන්නේ කොමිසමයි. එහෙම නැතුව හිතු විදියට කටයුතු කරන්නට බෑ. ඉන් පරිබාහිරව කටයුතු කළොත් ජනතාවට ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා. ඇමතිතුමත් ඒ අතරේ ප්‍රකාශ කරන කාරණාවක් තියෙනවා. විදුලිය කප්පාදු කරනවද නැද්ද ආදී තීන්දුව తీරන ගන්න ඉංජිනේරුවෝ නෙමෙයි. ඒ පිළිබඳව තීන්දුව తీරන ගන්න ඊට ඉහළින් අය ඉන්නවා. ඉංජිනේරුවෝ කටයුතු කරන්න ඕනේ ඒ අනුවයි කියලා. මොකද මේ බොහෝ වෙලාවට අපට පහුගිය දිනවල පුවත් වාර්තා තුල නිරන්තරව දකින්නට ලැබුණේ විවිධ සංගම් වෘත්තීය සමිති තමයි ප්‍රකාශ කරන්නේ තව දින මෙච්චරකටයි විදුලිය තියෙන්නේ දවසට පැය එකමාරක් පැය දෙකමාරක් තව ටිකක් යනකොට දවසට පැය 4ක් එහෙම නැත්නම් පැය 6ක් මේ ආදි වශයෙන් ඔවුන්ගේ මතය ඉදිරිපත් කරන්නට පටන්ගෙන තිබුණා විදුලි කප්පාදුව පිළිබඳව. කප්පාදුවක් එලෙස සිදු කළ යුතුයි නැත්නම් ඉදිරියට යන්න හැකියි කියලා. කෙසේ වෙතත් ඇමතිතුමා කියනවා ඒ අතරේ තවත් කාරණාවක් අද අරුණේ සඳහන් වෙනවා. වැඩි මිලට විදුලිය ගන්න කට්ටියක් දඟලනවා. ඉංජිනේරු සංගමයට අහු නොවන්න උපයෝගිතා කොමිසම උපුටා දක්වමින් ඒ අතරේ සඳහන් වෙනවා. ඒ නිසා මහජන උපයෝගිතා කොමිසමත් මේ වෙලාවේ කියනවා ඇමතිවරයාත් කියනවා තීන්දුව తీරන ගැනීමේදී ඉංජිනේරුවරුන්ට ඉංජිනේරු සංගම් වලට තීන්දුව తీරන ගන්න බෑ. ඒ පිළිබඳව ඉහළින් තමයි තීන්දුව తీරන ගනු ලබන්නේ විදුලිය කප්පාදු කරනවද නැද්ද මේ ආදී කාරණා පිළිබඳව කියලා. ඔවුන් මේ අනුව කටයුතු කිරීමයි සිදු කළ යුතුව තිබෙන්නේ කියලායි සඳහන් වෙන්නේ. අපි දිවයින පුවත්පත බැලුවාමත් දකින්නට පුළුවන් ජනපති නියමෙන් තෙල් සංස්ථාවට කෝටි 9300ක් ඒ අනුව විදුලිය නොකපයි කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඒ අනුව අද ගන්න තීන්දුව බොහෝ විට බර විය හැක්කේ මොන පැත්තටද කියන එක පිළිබඳව මේ අතර අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඔවුන්ටත් ඇතැම් කාරණා අපැහැදිලි තැන අපට නිශ්චිතව කාරණයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් විවිධ වාර්තා උපුටා දැක්වීමයි අපි සිදු කරන්නේ. එතකොට ඒ අනුව අද නිශ්චිත තීන්දුවක් ගනීවි කියලා බලාපොරොත්තු තබා ගන්නට පුළුවන්. දිවයිනේ තවදුරටත් මෙහෙම දකින්නට පුළුවන්. ලංබිම 7කට කඩන ප්‍රතිව්‍යුහගත කරන මූලික කෙටුම්පත සූදානම් කියලා ඒ අතරේ අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ජල විදුලියට දෙන ජලය 30% දක්වා පහළට කියලත් වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ දිවයින පුවත්පතේ ජල විදුලියට දෙන ජලය 30% දක්වා පහළට. අපේ ජලාශ වල එක්රැස් වන ජලයෙන් කොටසක් විදුලි උත්පාදනය සඳහා වැය කරනවා. මේ විදුලි උත්පාදනය සඳහා ජලය පිට කිරීම එම නැත්නම් ඒ කටයුතු කළමනාකරණය කිරීමේදී යම් යම් ගැටලු තිබෙන බවත් නිරන්තරව සඳහන් වෙන කාරණාවක්. පෞද්ගලික බලාගාර වලට සහාය දීමේ අරමුණින් ජලය නිසි ලෙස කළමනාකරණය නොවන බව කලක මුළුල්ලේ ඉඳලා නැගෙන චෝදනාවක්. ඒ වගේම ජල විදුලියෙන් අපට වැඩි ප්‍රමාණයක් අපි දෛනික අපේ රටේ ජාතික විදුලි අවශ්‍යතාවය සපුරා ගන්නට කටයුතු කරාට ඉන් එහාට අපට යා හැකිද කියන එකත් විශේෂයෙන් විමසා බැලිය යුත්තක්. සහ අනෙකුත් ප්‍රභේද මූලාශ්‍ර පිළිබඳව තවදුරටත් ප්‍රමාද වීම සුදුසුද කියන එක පිළිබඳව. තවත් මේ විදුලිය හා සම්බන්ධ වාර්තා අපට දකින්නට පුළුවන් විකල්ප පිළිබඳව දැන් වැඩිපුර කතා කරනවා. ඊළඟට විදුලිය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳව විවිධ ඇතුල්පිටු වාර්තා ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි යමු ඒ අතර තවත් වෙනත් සුවිශේෂ කාරණාවක් වෙත. දිනමින පත්තරේ බලද්දී හම්බ වෙනවා එන්නත් කරන්නේ සංවත්සරය සමරන්න බූස්ටර් එන්නත ගන්න එන්න කියලා කෙරෙන ආරාධනයක්. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කර මේ 29 වනදාට වසරක් පිරෙනවා. ඒ සැමරීම සඳහා රජයේ සෑම රෝහලකම ආගමික වැඩසටහන් පවත්වන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර ඕනෑම රෝහලකින් බූස්ටර් එන්නත ගැනීමට එදින ජනතාවට අවස්ථාව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ආදීන් උපුටා දක්වමින් අද දිනමින පුවත්පත වාර්තාවක් ගෙනෙනවා දකින්න
දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව එම පත්තරයේම තවත් සටහනක් මුල්පිටු වාර්තා අතරින් මුණ ගැහෙනවා. කොවිඩ් පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම අනිවාර්යයි කියලයි සඳහන් වෙන්නේ. කොවිඩ් මර්ධන පූර්ණ එන්නත්කරණය සඳහා එන්නත් මාත්‍රා තුනම ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිග රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බවත් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකක් ගත් පුද්ගලයන්ගේ පූර්ණ එන්නත්කරණය සඳහා කොවිඩ් මර්ධන තුන්වැනි මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව නැත්නම් බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්යයි කියලා ඔහු තවදුරටත් ප්‍රකාශ කළ බව දිනමින අද වාර්තා කරනවා. ඒ අතරේ අරුණේ තියෙනවා මෙහෙම වාර්තාවක්. එන්නත් තුනම නැත්තම් සංගීත බලන්න බෑ. ඒ කියන්නේ ඉදිරියේදී විවිධ අවස්ථාවන් සංවිධානය කරද්දී ඒවට ජනතාව ඇතුල් කරගනිද්දී එන්නත්කරණය පිළිබඳව පරීක්ෂා කිරීමට යාම පිළිබඳව තමයි මේ සඳහන් වෙන්නේ. හැබැයි තාම ඒ පිළිබඳව නීති රාමුව සකසා නිම කරලා නැහැ. නීතිමය තත්ත්වය පිළිබඳව නීතිපතිවරයා වෙත යොමු කරලා තිබෙනවා විමසීම් කිරීම සඳහා මතය එම නැත්නම් නිර්දේශ ලබා ගැනීම සඳහා. කෙසේ වෙතත් බූස්ටර් මාත්‍රාවකුත් ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ වුණාම තමයි නීතිගත කිරීම කරන්න පුළුවන් කියන මතයේ තමයි දැන් ඉන්නේ. ඒ අතරේ අපිට අද පුවත්පත බැලීමේදී මුණ ගැසෙනවා කොවිඩ් රෝගීන්ගෙන් 95%කට ඔමික්‍රෝන්. මෙවන විට වාර්තා වන කොවිඩ්-19 රෝගීන්ගෙන් 95%කට අධික පිරිසක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත වූවන් වන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද ජාන විශ්ලේෂණ වාර්තා සනාථ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පුටා දක්වමින් අද පුවත්පත මේ වාර්තාව ගෙනෙනවා. එහෙම ගත්තහම ලෝකයේ ඇතැම් අනිකුත් රටවලයි අපේ වැඩි වෙනසක් නැහැ. ඔමික්‍රෝන් ප්‍රභේදය තමයි රටවල බහුල ලෙස ව්‍යාප්ත වෙන්නේ. මේ බව අපේ විශේෂඥයෝ කිව්වේ මීට කාලයකට පෙර ඔමික්‍රෝන් සම්පූර්ණයෙන් පැතිර හැකි ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් බවට පත් වෙනවා. ඩෙල්ටා අභිබවක් ඔමික්‍රෝන් ඉදිරියට එනවා. මේ ආදී වශයෙන් අද ඒ තත්ත්වය අත් වෙලයි තිබෙන්නේ. කෙසේ වෙතත් මව්බිම අද වාර්තා කරනවා බූස්ටර් නොගත් අය නිසා ඔමික්‍රෝන් පැතිරීම දරුණු වෙයි. දිනකට ආසාදිතයන් 800ක් ICU ඇඳන් පිරෙයි කියලත් අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඒකම අපි දිවයින බලද්දී දිවයිනේ මුණ ගැසෙනවා ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ 200කට කොවිඩ්. මීට මාස කිහිපයකට පෙර තිබ්බ තත්ත්වයටද අපි මේ ගමන් කරමින් තිබෙන්නේ කියලා ප්‍රශ්නයක් නගමින් තමයි මේ සිරස්තල ඉදිරිපත් කරන්නට වෙන්නේ. ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ පමණක් 200කට කොවිඩ් ආසාදනය වෙලා කියලා වාර්තා වෙනවා. ඒ අතර අපට දකින්නට පුළුවන් ලංකාදීප පුවත්පතේ මහාචාර්ය අර්ජුන සිල්වා උපුටා දක්වමින් වාර්තාවක් ඔමික්‍රෝන් බරපතල රැල්ලක් අතළඟ බූස්ටරය ඉක්මනින්ම ගන්න කියලා තමයි ඔහු නම් යෝජනා කරන්නේ. ඒ සමගම බූස්ටර් මාත්‍රාව පිළිබඳව විවිධ දුර්මත තවදුරටත් පැතිරවීම පිළිබඳව අප්‍රසාදයෙන් සෞඛ්‍ය විශේෂඥයන් අදහස් දක්වන ආකාරයත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සමගම මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම තිබුණා මේ පුවත් වාර්තා අතර. පාටලි චම්පික රණවක මැතිතුමා පහුගිය කාලේ එන්නත් ලබා ගැනීම කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත්තු මුල් කාලේ එන්නත ලබාගත්තු ආකාරය පිළිබඳව ගෙවපු මුදල කාලය පිළිබඳව කරපු ප්‍රකාශය සම්පූර්ණ බොරුවක් කියලා අද මව්බිම පුවත්පතේ අපිට දකින්නට පුළුවන් මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පුටා දක්වමින් පාටලී කිව්වේ පට්ටපල් බොරුවක් කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. ඔහු කියනවා මේ එන්නත ඉන්දුනීසියාව 2020 නොවැම්බර් මාසයේ $1.1කට ගත්තයි කියලා ඔහු කරපු ප්‍රකාශය අමූලික බොරුවක් වෙනවා. මේ එන්නත ඉන්දියාව ලබා දීම ආරම්භුවේ 2021 ජනවාරි 19 වෙනිදා. අපි 29 වෙනිදා ඉඳලා එන්නත්කරණය ආරම්භ කරන්නට කටයුතු කළා. මේ ආදී වශයෙන් සහයෝගයට ගෙවපු මිල පිළිබඳව ඔහු පැහැදිලි කිරීමක් කරනවා. පාටලි චම්පික රණවක මැතිතුමා කරලා තියෙන්නේ බොරු කීමක් කියලා. අපි විරාමයකට යමු. තවත් විවිධ වූ වාර්තා දකින්නට පුළුවන් ඒවා සමග යලි හමු වෙමු. අපේ අවසාන වශයෙන් අවධානය යොමු කළේ කොවිඩ් පිළිබඳව වාර්තාවන් වෙත. නවතම තත්ත්වය පිළිබඳව අද අරුණ පත්තරේ ගත්තත් ප්‍රධාන සිරස්තලයේ පොසිටිව් වෙන අය දිනකට 800 පණි ආසාදිතයන්ගෙන් රෝහල් පිරෙයි IDH ඉඩ නැහැ කියන පුවත ප්‍රධාන සිරස්තලයේ ලෙසම වාර්තා කරලා තියෙනවා. ඒ වගේම නිවෙස් නිරෝධායනය යලිත් ක්‍රියාත්මක බවත් සඳහන් වෙනවා. නිවෙස් නිරෝධායනයට ලක්කරන පිරිස ඉහළ යමින් තිබෙන බවත් මේ වාර්තා තුළ දකින්නට පුළුවන්.
පුළුවන්කම තිබෙනවා. ලංකාදීපය අතරේ තියෙනවා හෝමාගම රෝහලේ කොරෝනා වාට්ටු දෙකම පිරිලයි මේ වන විට පවතින්නේ කියලා වර්තමාන කොවිඩ් තත්ත්වය පිළිබඳව මේ ආදී වාර්තා හොඳින් බලනකොට ඒවා කියවනකොට බොහොම පැහැදිලි අදහසක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. තත්ත්වය එහෙම වෙද්දිත් දිවයින තවදුරටත් වාර්තා කරනවා. බූස්ටරය අරන් තියෙන්නේ 22යි කියලා මුල්පිටු වාර්තාවකම. මේ පිළිබඳව තමයි බොහෝ සෞඛ්‍ය විශේෂඥයන් අවධානය යොමු කරන්නේ. දැන් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව දිවයින මේ ගෙනෙන වාර්තාවට අනුව 22ක් නම් සමස්තයෙන් බූස්ටර් එන්නත ලබාගෙන තිබෙන්නේ. එන්නත්කරණය සම්පූර්ණ කරලා තිබෙන්නේ 22ක පමණ සංඛ්‍යාවක් පමණයි. ඉතිරි අය පිළිබඳව වහාම තීන්දුව తీරන ගැනීමට වන තත්ත්වයක් පිළිබඳව නැත්නම් එන්නත නීතිගත කිරීමෙන් අනතුරුව නෛතික ක්‍රියාමාර්ගවලට ලැබීමට සිදුවන බවට විශේෂ වාර්තාවනුත් අද අපට පත්තර තුල මුණ ගැසෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නට ඕනේ තවත් සුවිශේෂ කාරණාවක් මුණ ගැසුණා. ඒ ලංකාදීප පුවත්පතෙන් අනිකුත් පත්තරවලත් දැක්වෙනවා. විටින් විට අපේ ආරක්ෂක අංශ දැවැන්ත වැටලීම් මෙහෙයුම් සිදු කරනවා. මද්‍රව්‍ය සහ අපරාධ කල්ලි මැඩලීම සඳහා ජාවාරම් මැඩලීම සඳහා. යනුව ලංකාදීපය අද වාර්තා කරන දකුණු මුහුදේදී කෝටි 300ක කුඩු අල්ලයි. හරක් කටාගේ ගෝල රම්මල්ලිගේ වැඩක්. රම්මල්ලිලා කරපු බාල වැඩක්. දකුණු මුහුදේ කෝටි 300ක කුඩු ඇල්ලීම පිළිබඳව අද දකින්න පුළුවන්කම ලැබෙනවා ඒ ලංකාදීප පුවත් වාර්තාවේ. ඊළඟට අනෙකුත් පුවත් වාර්තා තුලත් අනිවාර්යයෙන්ම පළ වෙලා තිබෙනවා. අද පත්තරේ හෙරෝයින් කිලෝ 330ක් සමග 16ක් අත්අඩංගුවට. මුහුදේදී 11ක් ගොඩබිමේදී 5ක් අත්අඩංගුවට ගනී. හෙරෝයින් තොගය ඩුබායි රාජ්‍යයේ සිටින හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන රන්මල්ලී නැමැත්තාට අයත් බව හෙළිවෙයි කියලා ඔවුනුත් මේ පිළිබඳව වාර්තා කරලා තියෙනවා. අද අපට මුණ ගැසෙනවා. සෑම පුවත්පතක්ම වගේ ඒ වෙත අවධානය යොමු කරලා තියෙනවා. මව්බිමේ තියෙනවා කුඩු කිලෝ 300ක් දකුණු මුහුදේදී අල්ලයි කියලා. මේ මොන තත්ත්වයක් මැද වුණත් රටේ ආරක්ෂාව පැත්තෙන් අපරාධ කල්ලි ක්‍රියාත්මක වීම පැත්තෙන් ඒවා පාලනය කර ගැනීම පැත්තෙන් ආරක්ෂක අංශ නිරන්තර වැඩපිළිවෙලක යෙදෙමින් සිටින බව මේ වාර්තා තුළ බොහොම පැහැදිලි වෙනවා. ඒ අනුව මුහුදේ එළපු දැලකට යාත්‍රා දෙකක් මේ විදියට හසු වුණා කියලා තමයි සඳහන් කරන්නේ. මෙහි ඔබට අහු වෙලා තිබෙන්නේ. අපි මව්බිම පුවත්පතේ තවත් දකින වාර්තාවක් තමයි මේ ඒ කුඩු නැව් ගැන වගේම පොහොර නැව් ගැනත් අපි හරියට කතා කරා. ඊට කලින් ගිනිගත්තු නැව් ගැන හරියට කතා කළා. චීන පොහොර නැව ගැන ඒකාබද්ධ නිවේදනයේ තාම නැහැ කියලා මව්බිම අද වාර්තාවක් ගේනවා. පාංශු විද්‍යාඥයන්ට මේ ගැන සැකමතු වී ඇති බවත් ඒ වාර්තාවේම සඳහන් වෙලා තිබෙනවා. චීන පොහොර නැව ගැන ඒකාබද්ධ නිවේදනයේ තාම නැහැ. මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා නැවත එම නැව පැමිණෙන බව අදාළ වන්දි මුදල ගෙව්වා. එතකොට ඒ නැවේ තිබෙන පොහොරවල දැන් තත්ත්වය කොහොමද කියන එක පිළිබඳව යලිත් පරීක්ෂණ කරන්නට වෙනවා. පෙර පරීක්ෂණ දෙකකින්ම අසමත් වුණා. හැබැයි සිංගප්පූරුවේදී තුන්වන වර කරන ලද පරීක්ෂණයේදී සමත් වූ බව කියවෙනවා. චීනය කිසිසේත්ම පිළිගත්තේ නැහැ බාල පොහොර නැවක් කියලා. ඒක ලංකාවේ මේ පිළිබඳ විවේචන එල්ල කරපු බොහෝ දෙනා සූචිනයක් විදියට තමයි අදහස් කළේ. සඳහන් කරමින් කතා කළේ. අපි ඊළඟට අවධානය යොමු කරනවා මෙන්න මේ කාරණාව වෙත. අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ අදාදී පුවත්පත්වල විශේෂ අවධානයක් යොමු කර තිබෙන කාරණාවක් මව්බිම ප්‍රධාන සිරස්තලයෙන් මුලින් උපුටා ගමු. බොරැල්ලේ බෝම්බ පරීක්ෂණය නාටකයක්. සත්‍ය හෙළි කරන තුරු සටන අතහරින්නේ නැහැ. මා සතු සියලු ජාත්‍යන්තර සබඳතාවල සහාය ගන්නවා අගරදගුරු හිමිපාණන් දැඩි ප්‍රකාශයක් කර තිබෙනවා. මව්බිම අද එය වාර්තා කරනවා. දිවයින එය වාර්තා කරන්නේ මෙහෙම. දේවස්ථානයට අත්බෝම්බයක් තැබීම ආණ්ඩුවටයි පොලිසියටයි ලිස්සා යන්න දෙන්නේ නැහැ. කාදිනල්තුමා කියයි කියලයි සඳහන් කරන්නේ. ඊට පස්සේ අපි අද පුවත්පත බලමු. බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ තැබීමේ සිද්ධිය සත්‍ය හෙළිවන තෙක් ආණ්ඩුවට විරුද්ධව අරගල කරනවා. කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විවිධ වූ අරගලවලට මුහුණ දෙන අතරේ අභියෝගවලට මුහුණ දෙන අතරේ ආණ්ඩුවට මේ අභියෝගයටත් මුහුණ දෙන්නට වෙනවා. අභියෝගය එල්ල කරන්නේ එහෙම නැත්නම් අරගලය දියත් වෙන්නේ ආණ්ඩුව දිහාට විශේෂයෙන්
ආරක්ෂක අංශ මේ පිළිබඳව කටයුතු කළ ආකාරය පොලිසියේ මැදිහත් වීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව තමයි කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිල රාජ්‍ය හිමිපාණන් ප්‍රකාශ කරන්නේ. පමණක් නෙවෙයි තමන්ට තියෙන සියලු සම්බන්ධතා පාවිච්චි කරලා මේ පිළිබඳව ඉදිරියට කටයුතු කරනවා කියලා තියෙනවා. උන්වහන්සේට අපි දන්නවා එවැනි හැකියාවක් අනිවාර්යයෙන්ම තිබෙනවා. විවිධ සම්බන්ධතා ජාත්‍යන්තර මට්ටමින් තිබෙන්නට පුළුවන්. ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මතු කරන කාරණාවකුත් මෙතනදී තිබෙනවා. මේ ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරනවා ඇතැම් අය පහුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉඳන් ඒ පිළිබඳව එහෙම සැක තිබෙනවා නම් එහෙම තොරතුරු තිබෙනවා නම් ඇයි අගරදුකුරු හිමිපාණන් ඒවා ජාත්‍යන්තරයට හමුවට අරගෙන නොයන්නේ? එහෙම ගිහිල්ලා නොකිය ඉදීද මෙච්චර කාලයක් මේ විදිහට බලන් ඉදීද? එහෙම තිබෙනවා නම් ඒ නිසා මේ සියල්ල මවාපෑම් කියලා ආණ්ඩුවක් කියනවා. කොහොම වෙතත් තවමත් පාස්කු ප්‍රහාරය පිළිබඳව නිසි සාධාරණීට නොවීමත් ඒ වගේම පසුගියදා මේ බොරැල්ල සියලු සාන්තුවරන්ගේ දේවස්ථානයේ තිබ්බ බෝම්බ සිද්ධියක් පිළිබඳව නොසතුටින් එම නැත්නම් පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් නොවන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ අතරේ අගරදුගුරු හිමිපාණන් දැක්වූ අදහස් පෙළක් මාධ්‍ය හමුවට ඇවිත් තිබෙනවා. ප්‍රවෘත්ති තුල අන්තර්ගත වුණා. අපි එතුමාගේ ප්‍රකාශය ඊයේ ප්‍රවෘත්ති තුල පළ වූ එම ප්‍රකාශය නැවත නරඹමු. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දෙව්මැදුරේ තිබී අත්බෝම්බයක් සොයා ගැනුණේ පසුගිය 11 වන දිනයි. එදිනම ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් එක් අයෙකු වසර 16කට ආසන්න කාලයක් එම දේවස්ථානයේ සේවය කළ පුද්ගලෙක්. එම අත්බෝම්බය අල්තාරයේ අසල සැඟවීමට දේවස්ථානයට නිතර යන්නේන වයස අවුරුදු 13ක දරුවෙක්ද හවුල් කරගෙන තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය ප්‍රකාශ කළා. එය SFG 87 වර්ගයේ අත්බෝම්බයක් බවයි පසු අනාවරණය වුණේ. එසේම බිලිපිටිය පනාමුර ප්‍රදේශයෙන්ද මෙම සිද්ධිය හා සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලද ප්‍රශ්න කිරීම මත තවත් විශ්‍රාමික වෛද්‍යවරයෙකු මෙම සිද්ධියට සම්බන්ධව පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 6ක්. මේ අතර මෙම අත්බෝම්බ සිද්ධියෙන් ආණ්ඩුවට හෝ පොලිසියට ලිස්සා යාමට නොහැකි බව කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. මම අපේ පියතුමල්ලාට කිව්වේ එදා උදේවරුේ දර්ශන බලන්න කියලා. මොකද එතකොට අපිට මේ බෝම්බේ වෙන කවුරු හරි ගෙනත් තිබ්බද කියන එක හොයාගන්න පුළුවන් වෙනවනේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා. අනිත් එක මේ අර මොනි කියන එක්කෙනාගේ ඇඟට තියලා මේක අතහොදා ගන්න පොලිසිය උත්සාහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ප්‍රකාශයට කිව්වේ. ඒ වගේ දේවල් කරන්න අපිට දෙන්න බෑ සාධාරණ හදවතක් තියෙන ඕනෑම මිනිස්සෙකුට. ඒ නිසා අපි මේ කාරණාව එහෙම ලෙස්සලා යන්න දෙන්නේ නැහැ. ආණ්ඩුවටවත් පොලිසියටවත් මේ කාරණාව උසාවියේදී මේ කරපු වැරද්ද හරිගස්සන්න, මේ මිනිස්සයාට වෙච්ච වැරද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. පොලිසිය ගහලා මිනිස්සුන්ට තර්ජනය කරලා ස්ටේට්මන්ට්ස් අරගෙන කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ප්‍රතික්ෂේප කරනවා. කතෝලික ගිහි සංවිධාන එකමුතුවද අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ එහිදී පළ වූ අදහස්. මේ අත්බෝම්බේ සම්බන්ධයේ සිද්ධියේදී මුලින්ම අත්අඩංගුවට ගත්තේ එම දේවස්ථානයේ සංක්‍රිස්තියන් කියන මිනිසෙක්ව. ඊළඟට කුඩා දරුවෙක්ව අත්අඩංගුවට ගත්තා මේකට සම්බන්ධයි කියලා. නමුත් දැන් අද වන විට ඒ දෙන්න මේකට සම්බන්ධ නැහැයි කියලා කියනවා. කාදිනල්තුමා මේක සම්බන්ධයෙන් බලපෑමක් කරලා කතා කරාට පස්සේ මොකද කරන්නේ? දොස්තර කෙනෙක් පියෙක්ව අත්අඩංගුවට ගන්නවා අරගෙන තව පිටපතක් තියෙනවා. ඒ පිටපතෙත් අසාර්ථකයන් ගොඩාක් තියෙනවා. දැන් අපිට අහන්න තියෙන්නේ මේ රටේ ආරක්ෂක අංශ වලින් මේ සෙල්ලමක්ද මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මේ කරන්නේ. හිතලා අර ටක් ටික් ටුක් කියලා තමන් කැමති එක්කන අල්ලන අපරාධ මේ පරීක්ෂණ ක්‍රමයක් නෙමෙයි අපේ රටේ තියෙන්න ඕනේ. නමුත් දැන් තියෙන්නේ ඒ විදිහට. අපේ නීතිය සම්බන්ධයෙන් තියෙන අන්තිම විශ්වාසයත් අපිට නැති වෙනවා. අගරදුගුරු හිමිපාණන් වහන්සේගේ වගේම කතෝලික ගිහි සංගමයේ අදහස් සුත්තේ අතරට ගැප් වෙලා තිබුණා. ප්‍රවෘත්ති වාර්තාවෙත් බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබුණා මේ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට පත් වූවන් පිළිබඳව. ඒ අතරේ මේ සිද්ධිය පිළිබඳව පාපෝච්චාරණයක් වෛද්‍යවරයෙකු විසින් පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු විසින් සිදු කර තිබුණා. තමන්ගේ පෞද්ගලික කාරණාවක් මත මේ බෝම්බය තිබ්බයි කියලා. කෙසේ වෙතත් පැටලුණු සිද්ධියක් බවට තවදුරටත් පත් වෙලා තිබෙනවා. අපැහැදිලි සිද්ධියක් බවට තවදුරටත් පත් වෙලා තිබෙනවා. ආරක්ෂක අංශ නම් කියන්නේ මේ වගේ කාරණා හමුවේ සත්‍ය එළිදරව් කිරීම ක්ෂණයකින් කරන්නට පුළුවන් කාරණාවක් නොවන නිසා සහ පැහැදිලි සාක්ෂි සාධක මත එම තොරතුරු ඉදිරිපත් කළ යුතු නිසාත් ඊළඟට ඒ හදිස්සි වීම මත ඇතැම් වෙලාවට නිවැරදි වැරදිකරුවන් මේ තුලින් ලිස්සා යාමට ඉඩ තිබෙන නිසාත් මේ පරීක්ෂණවලට කාලය ගත වෙන්නට පුළුවන්. හැබැයි පැහැදිලි වරදකරුවන් ඉදිරිපත් කිරීම එම නැත්නම් හඳුනා ගැනීම සිදු කරනවා කියලා තමයි ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා පවා
ප්‍රකාශ කරන්නේ මේ හා සම්බන්ධව. ඊළඟට අපි අද අරුණ පුවත්පතේ වාර්තාවක දකිනවා ජම්පරේ අන්දන්න ඕනේ අය නිලධාරීන් වෙලා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා උපුටා දක්වමින් අද පුවත්පත ගෙනෙන වාර්තාව අරුණ පුවත්පත ගෙනෙන වාර්තාවක් තමයි එලෙස අපට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ පිළිබඳව ඇතුල්පිටු වාර්තාව තුළ කාරණා ගණනාවක් අන්තර්ගත වෙනවා. මේ ඊටම වැදගත් වෙනවා කියලා අප විශ්වාස කරනවා. මේ පිළිබඳව ආසන්නතම සිද්ධියක් සම්බන්ධ කරගෙන තමයි පහුගිය දිනක අපට මේ පිළිබඳව පුවත් වාර්තා තුළින් අපි ඉදිරිපත් කළා. යම් පුද්ගලයෙකුට එලිමහන් බන්ධනාගාරයක් තුළ පහර දීමක් කරලා ඝාතනය කරලා කියලා ඒ පවුලේ අය බරපතල චෝදනාවක් නගනවා. ඒ පමණක් නෙවෙයි තවත් චෝදනා ගණනාවක් මේ පිළිබඳව එල්ල වෙනවා බන්ධනාගාර නිලධාරීන් වෙත. මේ හමුවේ කරන ලද සාකච්ඡාවක ලිපියක් තමයි අපි මේ දකින්නේ. ජම්පරේ අඳින්න ඕනේ සමහරෙක් අපේ නිලැඳුම අඳිනවා කියලා. ඒ අවසාන පැනය බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු වෙන ආසන්න සිදුවීම ගත්තොත් මිනිමැරුම් චෝදනාවක් අපම් ලබා ගැනීම කාන්තාවකට බලහත්කාරය වගේ චෝදනා එල්ල වෙනවා බන්ධනාගාර නිලධාරීන්ට අර සිද්ධියට අදාළව. ඊළඟට බන්ධනාගාරය කියන්නේ අපරාධ මැඩලෙන තැනක් වෙනුවට අපරාධ තවත් දළු දාන තැනක්. මේ සියල්ල පිටුපස සිටින්නේ බන්ධනාගාර නිලධාරීන්. සියල්ලටම කලින් බන්ධනාගාර නිලධාරීන්ව පුනරුත්ථාපනය කළොත් නරකද කියලා කොමසාරි ජෙනරාල්වරයාගෙන් විමසද්දී ඔහු කියනවා මහ ජනතාවගේ නොදැනුවත්කම, නේවාසිකයන්ගේ නොදැනුවත්කම සහ දෙපාර්තමේන්තුවේ ඉන්න සුළුතරයක් දූෂිත නිලධාරීන් නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් බන්ධනාගාර නිලධාරීන්ට මූලික පුහුණුවලට අමතරව තවත් පුහුණු කිරීම විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් කනගාටුවෙන් හරි කියන්න ඕනේ කියලා කොමසාරි ජෙනරාල්වරයා කියනවා ජම්පරේ අඳින්න ඕනේ සමහරු අපේ දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම අඳිනවා. ඔවුන් නිසා තමයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ දේවලුත් නැති කරන්න අපි උපරිමයෙන් කටයුතු කරනවා කියලා ඔහු සඳහන් කරනවා. මෙතුමා පත් වෙන කාලය වෙනකොටත් ලොකු ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් තිබුණා. ඇතුලේ ඉන්න රැඳවියන්ට යම් විශේෂිත පිරිස්වලට විශේෂ පහසුකම් සැප ලබා දෙනවා කියලා තමයි කියෝඩේ. උට ඕන දේ කරන්න එළින්නටත් වඩා හොඳට බන්ධනාගාරය තුල ඉන්න ආරක්ෂාව මැද ඉන්න අවශ්‍ය සියලු පහසුකම් සපයන්න සපුරන්න නිලධාරීන් කටයුතු කරනවා කියන බරපතල චෝදනාව මීට වඩා එදා දැවැන්තව තිබුණා. එහෙම තිබෙන පසුබිමක තමයි තුෂාර උපුල්දෙනිය මහතා බන්ධනාගාර කොමසාරි ජෙනරාල්වරයා විදියට පත් වෙන්නේ. හැබැයි ඉන්පසු කාලයක් මුළුල්ලේ අපට වැනි සිද්ධීන් පිළිබඳව අහන්නට දකින්නට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් බන්ධනාගාර පද්ධතිය තුලම ක්‍රියාත්මක වන මේ ආකාරයෙන් විවිධ අල්ලස් පගා ලබා ගැනීමේ තත්ත්වයන්, එක් අයට එක විදිහේ සැලකීමේ තත්ත්වයන්, බන්ධනාගාර තුලට ගෙන යන්නට බැරි නීති විරෝධී දෑ රැගෙන යාමට ඔවුන් දක්වන සහයෝගයන් මේ සියල්ල පිටුපස මුදල් බැදී තිබීම ආදිය පිළිබඳව වාර්තා වීමත් එක්ක ඔහු කියන්නේ මේ ගැන අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගන්නට ඕනේ. මේ අය පිළිබඳව අනිවාර්යෙන්ම කටයුතු කරන්න ඉදිරිපත් වෙනවා කියලායි ඔහු නම් සඳහන් කරන්නේ. ඒ අතරේ මේ වන විට බන්ධනාගාරගතව ඉන්න රංජන් රාමනායක මැතිතුමා පිළිබඳව අද අපට වාර්තා දකින්නට පුළුවන්. මේ සිද්ධියත් එක්ක ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් අහිමි වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පිළිබඳව දිවයිනාද මෙලෙස සටහනක් තිබෙනවා. රංජන්ට එරෙහි දෙවැනි අපහාස නඩුව මාර්තු 9 වනදාට කල්යයි කියලත් ඒ එක්කම රංජන්ට නිදහස් දිනයදා ජනපති සමාව දෙන්න කියලා ගීතාත් ඉල්ලයි කියලා අපිට අද වාර්තා දකින්නට පුළුවන්කම තිබෙනවා. අනෙක් පුවත්පත්වලත් තිබෙනවා රංජන් රාමනායක මහතාට සමාව ලබා දෙන්න කියලත් ඒ වගේම ඔහුගේ නඩුව පිළිබඳවත් කාරණා අද මේ අරුණ පත්‍රයේ ඇතුල්පිටු වාර්තාවක තියෙනවා. රංජන්ගේ නීතිඥවරයා අසනීප වීමෙන් දෙවැනි නඩුව මාර්තු 9ට කල්තබේ කියලායි එහි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් රංජන්ට නිදහස් දිනයදා ජනපති සමාව ලබා දෙන්න කියලා ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන මන්ත්‍රීතුමියක් විදියට ගීතා කුමාරසිංහ මැතිණියත් ඉල්ලීම් කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිරන්තරව මේ පිළිබඳව ඉල්ලීම් කරමින් තිබෙනවා. ඒ අතරේ දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් ඒමත් අද උදෑසන එළියට බහිනකොට කොළඹ නගරයේ දකින්නට ලැබෙනවා. හොඳම නිදහස ඔහුට සමාව දීමයි කියලා මෙවර නිදහස සැමරීම පිළිබඳව. කෙසේ වෙතත් මෙය පිළිබඳව කෙනෙකුට ප්‍රශ්න ගන්නට පුළුවන්
කාරණාවක්. ඔහුට තිබෙන චෝදනාව අධිකරණයට අපහාස කිරීම. එතකොට අධිකරණයට අපහාස කිරීමට නිදහස ලබා දීමද මේ බලාපොරොත්තු වෙන්නේ කියලාත් කෙනෙකුට අහන්න පුළුවන්. නමුත් රංජන් රාමනායක මහතාට සමාව දෙන්න කියලා පාර්ශව කීපයකින්ම ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් වුණේ අද කීයක නෙවෙයි මීට පෙර ඉඳලා සිරකරුවන්ට නිදහස ලබා දුන් විවිධ අවස්ථාවන් වල එලෙස ඔහුට නිදහස ලබා දීම පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් වූ බව සඳහන් කරන්න ඕනේ. මේ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවක් තිබෙනවා. අපි දැන් එන්න ආරම්භමු. අධිකරණයට අපහාස කළේ යයි චෝදනා කරමින් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන දෙවන පැමිණිල්ල මාර්තු මාස 9 වෙනිදා යලි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. එම පැමිණිල්ල අද එස් තුරේ රාජා යසන්ත කෝදාගොඩ සහ HMD නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනන්දු මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව කැඳවීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ල නැවත මාර්තු මාස 9 වෙනිදා කැඳවීමට නියම කළා. මෙහිදී විනිසුරු තුරේ රාජා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට බන්ධනාගාරය තුලදී මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යයන කටයුතු වල නිරත වීම සඳහා අවස්ථාව සැලසී ඇති බව දන්වා සිටියා. 2016 වසරේදී රියානුතරක් සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මාස 21 වෙනිදා කැඳවන ලෙස අභ්‍යාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සම අද මේනකා විජේසුන්දර සහ එස් කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය මැයි මාස 23 වෙනිදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මාස 23 වෙනිදා ආරම්භ කරන බවයි. එහිදී සාක්ෂිකරුවන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසේ නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළා. රංජන් රාමනායක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පාටලි චම්පික රණවක කවුරුත් දන්න චරිත තුනක් පිළිබඳව ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාමාර්ග කීපයක් නඩු විභාග පිළිබඳව ඒ වාර්තාව පුරා අපට දකින්නට ලැබුණා. පාටලි චම්පික රණවක හිටපු ඇමතිවරයාට අදාළ නඩු විභාගවලදී ඔහු පෙනී නොසිටීම පිළිබඳවත් අවධානයට ලක්වන කාරණාවක්. සෞඛ්‍ය තත්ත්වය දුර්වලයි කියලා ඔහු පෙනී සිටින්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දිලීප පීරිස් මහතාම මේ පිළිබඳව දැඩි ස්වරූපයකින් අදහසක් වනවත් අපට පහුගිය දිනවල මුණ ගැසුණා. මේ තත්ත්වය කොළඹ අධිකරණ වෛද්‍යධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව කළ සොයා බැලීම්වලදී ඔහු එවැනි රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැති බව වාර්තා වෙනවා කියලා පරීක්ෂණ කීපයකින්ම එවැනි තත්ත්වයක් වාර්තා නොවෙනවා කියලායි සඳහන් වෙන්නේ කොළඹ වෛද්‍යධාරීවරයාගේ වාර්තාවට අනුව ගත්තහමත් ඒ අතරේ ලංකාදීප ප්‍රධාන ඡායාරූපය කුමක්ද 43 වැනි සේනාංකයේ ජාතික මහා සමුළුව පාටලි චම්පික රණවක මැතිතුමාගේ මූලිකත්වයෙන් තිබ්බ මේ 43 සේනාංකය බලගැන්වීමේ ජාතික මහා සමුළුව අවස්ථාව අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අවස්ථාවට එතුමා බොහොම හොඳින් සහභාගී වෙනවා දකින්නට පුළුවන්. නඩු කටයුතු වලට සහභාගී වෙද්දී එතුමා ලෙඩ වෙලා ඉන්නවා. මේක අද කීයක නෙමේ සාමාන්‍යයෙන් තිබෙන තත්ත්වයක් කියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා තියෙනවා. මේ වගේ අවස්ථාවල මේ වගේ අය ලෙඩවීම සාමාන්‍යයෙන් වෙලා තියෙනවා කියලා. අපි විරාමයකට යමු. විරාමෙන් අනතුරුව තවත් විවිධ වාර්තා සමග යාළුවන ගැසමු. තවත් මුල්පිටු වාර්තා කිහිපයකුත් තිබෙනවා. නමුත් ඇතුල්පිටු වාර්තාවක අපිට මුණ ගැසුණ අපි මේ ඡායාරූපයක් සමගින් ඉදිරිපත් කළ 43 වෙනි සේනාංකයේ ජාතික සමුළුව පිළිබඳව ලංකාදීප පුවත්පතෙන් කිසිවිටත් ලංකාදීප ඇතුල්පිටු වාර්තාවක මුණ ගැසුණා. එහිදී චම්පික රණවක මැතිතුමා දැක්වූ අදහස් පෙළක්. ගංජා විකුණලා කුරුඳු සුරුට්ටු හදලා අපේ ආර්ථිකය ගොඩ දාන්න බෑ. මීළඟ ජනපති හොයන්න කලින් රට ගොඩ ගන්නේ කොහොමදයි හිතන්න වෙලා. 43 වෙනි සේනාංකයේ ජාතික සමුළුව අමතමින් පාටලි චම්පික කියයි කියලා ඒ අවස්ථාද උපුටා දක්වමින් අද මෙලෙස ලංකාදීප වාර්තාවක් ගෙනෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි අද දකිනවා විවිධ අදහස් දැක්වීම් පෙළක්. ඒ අතරේ දිවයින පුවත්පතේ කරු මහින්දට හේතු වුණේ ජාපය දැනුවත් නොකර
පරණ සිද්ධියක් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කිරීමක් කරලා තියෙනවා. රනිල්ගෙන් කරුට හීනි ටොක්කක් කියලා තමයි සිරස්තලය නම් කරන්නේ දිවයින පුවත්පත. ඒ කාලේ වෙච්ච ලොකු පෙරලියක් විදියට අපට මතකයට නැගෙනවා කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අසුන් ගැනීම පිළිබඳව කරු මහින්දට හේතුනේ ජාපය දැනුවත් නොකර කියලායි රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරන්නේ. ඒ අතරේ අපි අද ලංකාදීප පුවත්පතේ සරදම් කාටූනේනුත් දකිනවා කරු ජයසූරිය මැතිතුමාට පොඩි සරදමක් දානවා. ඒ නිසාම අපි ඒ වෙතත් අවධානය යොමු කරමු මේ ගමන්ම ලංකාදීප පන්කජරවින්දගේ සරදම්. මතකද එකපාරක් කරුට කරුවල ජයසූරිය කිව්වා. දැන් ලොකුගේටත් කරුවල ලොකුගේ කියයිද කියලා අහනවා. ලොකුගේ මැතිතුමත් කරුවලේ හිටියයි කියලා මාධ්‍ය හමුවකදී 30 අත්තනායක මැතිතුමන් කිව්ව අපිට අහන්නට ලැබුණා. ඒ අතරේ අපි ඇතුල්පිටු වාර්තා තුල දකින්න යම් කාරණා කීපයකට අවධානය දෙන්නට හොඳයි කියලා හිතනවා. ඉන් එකක් තමයි දෙවයින පුවත්පතේ ඇතුල්පිටු වාර්තාවක තිබෙනවා ඇමති උදේ ගම්මන්පිලගේ ප්‍රකාශයක්. ප්‍රශ්නය බරපතලයි අර පිරිමැස්මින් ඉන්ධන පාවිච්චි කරන්න. ප්‍රශ්නය මොකක් වුණත් කවුරු නිසා පැන නැගුණත් මොන තත්ත්වයේ තිබුණත් දැන් තියෙන්නේ අර්බුදයක. ඒ නිසා මේට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ගම්මන්පිල ඇමතුමා කියන අර පිරිමැස්මින් පාවිච්චි කරන්නරි කියලා. හැබැයි ඒ වුණාට මෙන්න මෙහෙම අවස්ථාවනුත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අපි කලින් ඉදිරිපත් කළ වාර්තාව දිවයින පුවත්පතේ ගම්මන්පිල ඇමතුමාගේ ප්‍රකාශය ඉර බැබලෙද්දිත් සීතාවක වීති පහන් දැල්වේ. අරුණ පත්තරේ ඇතුල්පිටු වාර්තාවක් අපට එලෙස දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉර බැබලෙද්දිත් වීති පහන් දැල්වෙන්නේ සීතාවක විතරක් නෙවෙයි. තවත් ඕනෑ තරම් තැන්වල එහෙම වෙන්න පුළුවන්. අපි එහෙම දැකලා තියෙනවා. ඔබ එහෙම දැකලා ඇති කියලා අපි හිතනවා. ඒ වගේම තමයි අපේ ගෙවල් වලත් එහෙම වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් ගත්තහම අනවශ්‍ය විදුලි භාවිතය නැත්නම් විදුලි අපතේ යාම පුළුවන් තරම් අවබ කර ගැනීමට කටයුතු කිරීම මේ වෙලාවේ ජාතිකමය අවශ්‍යතාවයක්. ඒ වගේම අප කාටත් පසුම්බියටත් හොඳ වැඩක් කියන එක අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මොන තැනක හෝ අනවශ්‍ය ලෙස විදුලිය භාවිත වෙනවා නම් එය අවම කර ගැනීමට කටයුතු කිරීම ඉතාමත්ම ආගනා වටිනා කටයුත්තක් කියන එක. ඒ අතරේ අපිට තවත් ඇතුල්පිටු වාර්තාවක අද දකින්නට ලැබුණු කාරණාවක් තමයි කොළඹ ප්‍රදේශයේ ස්ථාපනය කරලා තිබෙන අධිබල විදුලි ජනන යන්ත්‍රවලින් විදුලිය ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු වීමක් පිළිබඳව කෙසේ වෙතත් මේ විදිහට විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමටත් තෙල් වැය වෙනවා. එතකොට තෙල් පිළිබඳව ප්‍රශ්නයක් තියෙන නිසා තමයි විදුලි උත්පාදනය පිළිබඳව බරපතල ගැටලු නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඍජුව විදුලිය ලබා ගැනීමට වඩා විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර විදුලිය ලබා ගැනීමේදී පිරිවැය අඩුවක් අනිවාර්යයෙන්ම ඇති. කෙසේ වෙතත් ඒ පිළිබඳවත් අවධානය යොමු වෙලා තිබෙනවා කියලත් සඳහන් වෙනවා. දැන් මේ වෙලාවේ විවිධ වූ විකල්ප වෙත අවධානය යොමු කරමින් ඉන්නවා. විකල්ප ගැන හොයමින් බලමින් කතා කරමින් ඉන්න වෙලාවක්. ඒ අතරේ මෙපමණ කාලයක් ඝර්ම කලාපීය රටක් වෙලා හොඳට උණුහුම තියෙන හොඳට අවුරැස් තියෙන හොඳට සූර්ය බලය අපට ලබා ගන්න පුළුවන් රටක් වෙලා අපි මොනවද කළේ කියලා ඇතැම් අය අහන නිසාම අරුණ පත්තරේ මේ ඇතුල්පිටු වාර්තාව පුටා ගැනීම ඉතාමත්ම වටිනවා කියලා අපි හිතනවා. සූර්ය බල ශක්තියේ අපතයෝ කවුරුන්ද කියලා තමයි ප්‍රශ්න කරන්නේ. රූෆ්ටොප් සෝලා මේ වහල මත තිබෙන සෝලා පැනල තාක්ෂණය පිළිබඳව ඡායාරූප සහිතව යොමු කරමින් ඇතැම් නිවාසවල මේ තත්ත්වය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. බැංකු මගින් ණය ලබා දෙමින් මේ පහසුකම මේ සේවය ලබා ගැනීමට කැමති ජනතාවට ඒ සඳහා උදව් කිරීමත් පහුගිය කාලේ දකින්නට ලැබුණා. හැබැයි වර්තමානයේ මේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවද වැඩසටහන් ක්‍රියාත්මක වෙනවද කියන එක වෙනම සිතා බලන්නට ඕනේ කාරණාවක්. අපි අරුණේ මේ පිළිබඳව අනුසිරස්තල වෙත අවධානය යොමු කරමු. තෙල් උතුරන්න තියෙන සෞදි අරාබියේ සූර්ය බලයට විශේෂ තැනක්. තෙල් තියෙන රටවල පවා ඔවුන් කටයුතු කරන්නේ කොහොමද? ජාතික පද්ධතියට සූර්ය විදුලිය දෙන්න කොඳුරු තෙල් 7 පට්ටයක් ඉල්ලයි. ඒ කියන්නේ නොකරන තැනටමයි වැඩේ කතා කරලා තියෙන්නේ. ආණ්ඩුවෙන් සල්ලි ඕනේ නැහැ. ආයෝජකයෝ ඕනේ තරම් ඉන්නවා මේ පිළිබඳව. 2023 දී එන නියගයක් ආයෝජනයක් කරගන්න පුළුවන් කියලායි කියන්නේ. නියගයක් එනකොට ජලය හිඟ වෙනවා. ජල විදුලි උත්පාදනයට ප්‍රශ්න වෙනවා. ආයෙ වතාවක් මේ තත්ත්වෙ එන්න පුළුවන්. හැබැයි ඒ නියගය ආශිර්වාදයක් කරගෙන සූර්ය බලයට අපි මාරු වෙනවා නම් වැඩිපුර විතරක් වෙන්න පුළුවන්කම තියෙනවා නම් වඩා හොඳයි කියන එකයි මේ කියන්නේ. සූර්ය පැනලත් වෛරුත් ගිනි ගණන් ඒ අතරේ
අධෛර්යමත් වෙන කාරණාත් මේ සමග වාර්තා වෙනවා. කොළඹ නගරයේ ජනතාවගෙන් 50%ක් සූර්ය පැනල භාවිතයට කැමති සමීක්ෂණය කරලා එහි ලබාගත්තු ප්‍රතිඵල. මෙගාවොට් 60ක සූර්ය බල ශක්ති ව්‍යාපෘති පල්බේ කියලාත් සඳහන් වෙනවා. හම්බන්තොට ආදී ප්‍රදේශවල නම් සූර්ය පැනල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. සූර්ය බල ශක්ති ව්‍යාපෘති ක්‍රම තුනටම රජයෙන් තල්ලුවක් නැහැ. හිම වැටෙන රටවලත් සූර්ය පැනල සවි වෙනවා කියලාත් මේ වාර්තා අතරේ තවදුරටත් සඳහන් වෙනවා. බිම් මට්ටමේ තිබෙන සෝලාර් පැනල ඒ වගේම ජලය මත තිබෙන මේ ජලය මතු පිටත් සෝලාර් පැනල තාක්ෂණය භාවිත කරලා විදුලිය ලබා ගැනීමේ හැකියාව තිබෙන බව මේ සටහනෙන් රූප සටහන් මගින් මේ ලිපියෙන් ඉතාම පැහැදිලිව පෙන්වා දීලා තිබෙනවා. අවධානය යොමු යුතු කාරණාවක් කියලා අප විශ්වාස කරනවා මේ විදුලි අර්බුදයකට අප මුහුණ පාලා ඉන්න මෙවැනි තත්ත්වයක් තුල. අපි අවධානය දෙමු ලංකාදීප පුවත්පතේ මේ සිරස්තලයට තිස්ස අත්තනායක මාධ්‍ය හමුවට කුප්පිලාම්පුවක් අරන් ඒම පිළිබඳව අද පුවත්පත්වල අවධානයට ලක් වෙලා තියෙනවා දකින්නට පුළුවන්. ඊළඟට අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරද්දී විශේෂ පුවතක් තිබෙනවා වාර්තා කරන ජාන කොල්ලයක නිරත වූ රුසියානුවන් තිදෙනාට 86,55,000ක දඩ වනජීවී ඉතිහාසයේ අධිකරණයක් පැන වූ වැඩිම දඩ මුදල හා චෝදනා සහිත නඩු තීන්දුව කියලා දිනමින එලෙස වාර්තා කරනකොට මේ ජාන මංකොල්ලේ හොරකම පිළිබඳව දිවයින වාර්තා කරනවා මෙහෙම චෝදනා 102කට වරදකරුවෝ වෙති. ජාන මංකොල්ලේ රුසියානුවන් තිදෙනාට රුපියල් 86,55,000ක දඩයක් වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලොකුම දඩය කියලා අද මේ පිළිබඳව වාර්තා කරලා තියෙනවා දකින්නට පුළුවන්කම තියෙනවා. ලෝකයේ දියුණු වෙනකොට තාක්ෂණය හැමදේම හොරකමක් දියුණු වෙනවා. ඒ දියුණු වෙන හොරකම් අතරේ ලොකුම හොරකමක් තමයි ජාන හොරකම ජාන මංකොල්ලේ කියලා කියන්නේ. ලෝකයේ ඉදිරියේදී උඩු යටිකුරු කරන්න පුළුවන්කම මේ ජාන මංකොල්ල තුලින් ළඟා කර ගන්නවා. එවැනි අවස්ථාවක් විදිහට තමයි මේ දකින්නේ. විදේශකයන් පිළිබඳව අවධානයෙන් පසුවීම ඔවුන් මේ රටවල කරන කියන දෑ පිළිබඳව අවධානයෙන් පසුවීම ඉතාමත්ම වැදගත් බව මේ තුලින් පේනවා. මේවා විතරක් නෙමේ වෙනත් විවිධ වූ මුදල් ගරා ගැනීමේ වැඩපිළිවෙළවල් වල මංකොල්ලවල විදේශකයන් යොමු වුණු තත්ත්වයන් පිළිබඳව පහුගිය කාලයේම වාර්තා වුණා. විවිධ ක්‍රෙඩිට් කාඩ් ජාවාරම් ආදී මුදල් ගනුදෙනු පිළිබඳව ඇතැම් අය විවිධ මුදල් ගරා ගැනීමේ වැඩපිළිවෙළවල් විදේශ රටවල ඉඳගෙනත් මේ රට ජනතාව ඉලක්ක කරගැනීමෙන් ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා. ඔබට ඇතැම් වෙලාවට ඊමේල් පණිවිඩ එන්න පුළුවන්. පහුගිය කාලවල අභ්‍යන්තරික යුද ආදී ගැටුම් වලට මුහුණ පෑ ඇතැම් රටවලින් කියලා ඊමේල් පණිවිඩ එන්න පුළුවන්. ඔවුන් සතුව ඒ සරණාගත කඳවුරවල ඉන්නා බව පවසමින් ඒ සරණාගත කඳවුරක ජීවත් වෙන තමන්ට විශාල ධනස්කන්ධයක් තමන්ගේ දෙමාපිය උරුමයෙන් ආදීන් හිමි බව සඳහන් කරමින් ඒ නිදහස් කර ගන්නට යම් මුදලක් ගෙවිය යුතු බව කියමින් මේ මුදල තැන්පත් කරන්න ඒ අනුව ඔබට ලොකු මුදලක් ලබා ගැනීමේ හැකියාවක් තමන්ගේ මේ වත්කම් නිදහස් කර ගැනීමෙන් පසුව තිබෙන බව සඳහන් කරමින් ඊමේල් පණිවිඩ මේ ආදී ඔබට එන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශ සම්බන්ධ කියන එක තමයි මේ සියල්ල හමුවේ කියන්නට තිබෙන්නේ. අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමින් තවත් දුරටත් අපට දකින්නට ලැබෙනවා මෙන්න මෙහෙම පුවත් වාර්තා බස්වල හිටගෙන යන මගීන්ට වෙනම ගාස්තුවක් දිලුම් කියයි කියලා. බස් රථවල ගාස්තු තීරණය කිරීමේදී ගාස්තු ක්‍රමය වෙනස් කරමින් හිටගෙන යන්න කැමැත්තෙන් හිටගෙන යන මගීන්ට වෙනම ගාස්තුවක් අය කරලා දෙන්න කටයුතු කිරීමක් පිළිබඳව තමයි මේ වාර්තාව. මේකේ තවම අපට පැහැදිලි නැති කාරණාවක් මේ පිළිබඳව විවිධ විරෝධතාත් එන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ දිනවල මේ කොවිඩ් වසංගතය හමුවේ නම් ජනතාව පොල් පුරෝගෙන යන්න දෙන්නේ නැහැ, මගියෝ පටවාගෙන යන්න දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ නම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගත්තාම. නමුත් මේ මොහොතේ තත්ත්වය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලද්දී නම් මඟට බැහැලා පාරට බැහැලා බලන කොට තත්ත්වය යම් වෙනසක් තිබෙනවා. කොහොම වෙතත් වාඩි වෙලා යන මගියා විදින සැප පහසුව පහසුවත් හිටගෙන යන මගියා ගෙවන දුෂ්කරතාවයත් දෙකම අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ වුණාට ගාස්තුව එකයි. හිටගෙන ගියත් ඉඳගෙන ගියත් එකම ගාස්තුව තමයි දැන් ගෙවන්නට නියම වෙලා තිබෙන්නේ. ඒ ගැන හිතා බැලීමත් එක පැත්තකින් හොඳයි කියලා හිතනවා. ඒ තුලින් මතුවෙන ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීමත් වැදගත් වේවි. මේ කියන දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාත් කොවිඩ් ආසාදිත බවත් අද පුවත් වාර්තා තුළ දකින්නට පුළුවන්. පමණක් නෙවෙයි විපක්ෂයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය ආදීන් නැවත වතාවක් පාර්ලිමේන්තුව තුලත් මැති ඇමතිවරුන් අතරෙත් කොවිඩ් ආසාදනය වීමේ තත්ත්වයක් යනුව පෙනෙන්නට තිබෙනවා. අපි අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙනුත් දකින්නේ මේ බස්වල හිටගෙන යන අයට වෙනම ගාස්තුවක් තීරණය කරන්න යාම පිළිබඳව. දිවයින පත්තරේ ෆේස්බුක් කාටුනේ බස්වල හිටගෙන යන අයට අලුත් ගාස්තුවක් එනවලු.
තවත් කැකිල්ලේ තීන්දුවක් වගේ. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නද මේ යන්නේ ප්‍රායෝගික නොවන තව තවත් විස්තර යෝජනා ගෙනල්ලා තීන්දුව තීරණ ගන්නද මේ යන්නේ නැති ප්‍රශ්න ඇති කරගන්නද මේ යන්නේ කියලා තමයි කාටුන් එකෙන් ප්‍රශ්න කරන්නේ. අපි බලමු තව වාර්තා තියෙනවා ඊට පෙර කෙටි විරාමයක්. යලිත් බලමු පත්තර දිවයින පත්තරේ ප්‍රධාන සිරස්තලයටයි අපි මේ අවධානය යොමු කරමින් ඉන්නේ. ආණ්ඩුවේ බලවතෙකුගේ වැටුපට ලොකු ගේමක් දීලා බලවතෙක් නම් ලොකු ගාණක් වෙන්නත් එපයි. රජයේ ප්‍රබලතම දේශපාලනඥයෙකුගේ මාසික වැටුප ලෙස බැංකු ගිණුමක තැන්පත් කර තිබූ රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවකින් එම දේශපාලනඥයාගේ පෞද්ගලික සහායකයා ලෙස කටයුතු කළ ලේකම්වරයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලා කියන්නේ. සැකකාර ලේකම්වරයා වසර 6කට ආසන්න කාලයක් තිස්සේ මේ ප්‍රතාපවත් ප්‍රභූ දේශපාලනඥයාගේ විශ්වාසවන්තම පෞද්ගලික සහකාරවරයා ලෙස කටයුතු කර ඇති බවත් සඳහන් වෙනවා. ළඟම ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න කියන්නේ නිකමට නෙවෙයි කියලා මේ වාර්තාවෙන් පේනවා. යම් කෙනෙකුට මෙවැනි කරදරයක් වුණාම ඕනම කෙනෙකුට අනේ අපොයි කියලා කියවෙනවා. හැබැයි මේ ආණ්ඩුවල ඉන්න ප්‍රබලයෝ දේශපාලනයේ ප්‍රබලයෝ ඒ අයගේ මුදල් පිළිබඳව ජනතාව තුළ තිබෙන හැඟීමත් එක්ක එහෙම ඔබට කියවුණාද කියන නම් අපි දන්නේ නැහැ. කොහොම වෙතත් කාගේ වුණත් මුදලක් වංචා කිරීම සුදුසු කටයුත්තක් නෙමෙයි. මේ කියන මුදල උපයාගෙන තිබෙන්නේ සාධාරණව නම් අනිවාර්යෙන්ම ඒ වංචාවට එරෙහිව පියවර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. වංචාව පිළිබඳව එළි වෙනකොට හොයාගත්තු ක්‍රමයේ පිළිබඳවත් එළිදරව් වෙනවා නම් තවත් හොඳයි කියලාත් අපි හිතනවා. ඒ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ. ඒ අතරේ දිවයින පත්තරේ මෙහෙම වාර්තාවකුත් තියෙනවා. සජිත් එන රැස්වීමේදී සජබ අයම ගුටි ඇනගත්තු සිද්ධියක් පිළිබඳව. එකම පැත්තේ අයගේ අඩදබර තමයි වැඩි හරියක් මේ කාලවල අපට අහන්න දකින්න ලැබෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාගී වීමට නියමිතව තිබූ ජනරැලියක ඇති වූ ගුටි බැටු හුවමාරුවක් හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් බහරයට පත්වීමක් ගැනයි මේ වාර්තා කරන්නේ. මාතර ඌරුබොක්ක නගරයේ විරෝධතා පාගමනක් සහ ජනරැලියක් සංවිධානය කරලා තිබෙනවා ජනබලවේගය විසින් සමග ජනබලවේගය විසින්. එහිදී තමයි පහුගිය 23 වෙනිදා මේ සිද්ධිය ඇති වූ බව සඳහන් වෙන්නේ. රට ගොඩනගන්න රට ගොඩගන්න තියෙන උනන්දුවක මහත ගුටි ඇනගන්න තරමටම ඒ උද්දාමයේ උනන්දුව තීව්‍ර වෙලා. අපි දිවයින පත්තරේ අපි ගමන් කරන්නට බලාපොරොත්තු වන දිනමින පුවත්පතට දිනමින පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් වාර්තාවන් කිහිපයක් වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසක් ඒ තුල අන්තර්ගතයි. ජන ජීවිත සුරකින්න ආණ්ඩුවක් රටට අවශ්‍යයි කියලයි ඔහු සඳහන් කරන්නේ. ඊළඟට හිටපු විපක්ෂ නායකතුමා හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අදහසක් තියෙනවා. බියගම නිදහස් වෙළඳ කලාපයේ දකුණු ආසියාවේ හොඳම වෙළඳ කලාපයේ බවට පත් වෙලා කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා. ඊට පස්සේ එම පුවත්පතේම තියෙනවා දූෂිතේකට අච්චු කළ හැකි පිරිසිදු අයෙකුට පමණයි කියලා අනුර කුමාර දිසානායක මහතාගේ අදහස් දැක්වීමක් පළ වෙලා. ඊළඟට ජීඑල් පීරිස් ඇමතිතුමා විදේශ ඇමතිතුමා කියනවා අපේ ශ්‍රමිකයන්ට මේ වසරේදී රටවල් රැසක රැකියා අවස්ථා හිමිවීමට නියමිතව ඇති බව. ඊට පස්සේ NSV සභාපතිනිය උපුටා දක්වමින් ජාතික කිරීමේ බැංකුවේ තැන්පතුවල පොලිය ඉහළ දමනවා කියලා සඳහන් වෙනවා. පහුගියදා මහ බැංකුව විසින් එවැනි නිර්දේශයක් වාණිජ්‍ය බැංකුව වෙත එහෙම නැත්නම් අනිකුත් රාජ්‍ය බැංකුව වෙත ලබා දෙනු ලැබුවා. මහවැලි ගඟට අයිති රක්ෂිත කලාපයේ සලකුණු කිරීමට පියවර ගැනීමක් පිළිබඳවත් දිනමිනේ වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට මහින්ද අමරවීර ඇමතිතුමා උපුටා දක්වමින් අරුණේ වාර්තාවක් දෙනවා. ගංගමායිම් වල තියෙන හෝටල් ඉවත් කරන්න කටයුතු කරනවා. හෝටල් කුඩු කරනවා කියලා තමයි මෙතන නම් සඳහන් වෙන්නේ. කොහොම වුණත් ඒවා ඉවත් කරන්න කටයුතු කරනවා කියලා. ඩෙන්ගු වසංගතයක් වීමේ අවදානමක් ගැන දිනමින වාර්තාවක පළවෙනි නිසා අවධානයෙන් ඉන්නයි කියලා ඔබට කියන්නට ඕනේ. ලංකාදීපයට අවධානය යොමු කරමු. එහි දැක්වෙනවා වේයන්ගොඩ ආර්ථිකයේ හැමදාම එළවලු කිලෝ 10000ක් ඉතිරි වෙනවා කියලා. මේ කාලේ ආහාර විනාශ වීම තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. සුරක්ෂිතතාව ගැන වැඩිපුර කතා කරද්දී හැබැයි එළවලු පාවිච්චිය ජනතාවගේ අඩු වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මොකද මේ අධික මිලත් එක්ක ජනතාවට ගන්න බැරි වීමත් එක්ක සිංහල සිනමාවට 75 වසරක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර 5ක් නිකුත් වෙනවා. සංදිස්ථානයක් කඩේමක් බවට පත් වෙන රේඛාව වෙනුවෙන් එකකුත්. ඊළඟට අසහාය සිනමාවේදීන් නිහාල් සිංහයන් ඒ වගේම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ටෝනි රණසිංහයන් රවින්ද්‍ර රාන්දේනියන් ආදීන් වෙනුවෙන් මේ සමරු මුද්දර නිකුත් වන බව තමයි සඳහන් වෙන්නේ. ඒ ලංකාදීපේ අද පුවත්පතට එමු. අද පුවත්පතේ දකින්න පුළුවන් කාරණා කීපයක්. භූකම්පන නිරීක්ෂණ නව මධ්‍යස්ථානයක් බස්නාහිර
ස්ථාපනය කිරීම පිළිබඳව සැහැල්ලු දුම්රිය නැවත් වූ නිසා ජපාන සමාගම ඩොලර් 3 කෝටි 13,64,767ක් ඉල්ලනවා. ඩොලර් වලිනුයි මේ ඉල්ලන්නේ ලේසි පාසු ගානකුත් නෙමේ. පහුගිය ආණ්ඩුව කාලේ යහපාලනයේ කාලේ පටන් ගන්න ගිය ව්‍යාපෘතියක් තමයි මේක. අපි පෝරණැව් වලට වන්දි ගෙවනවා, සැහැල්ලු දුම්රිය වලට වන්දි ගෙවන රටක් බවට පත් වෙනවා කියලා කියන්නේ අපේ රටේ නාස්තිය, අපේ රටේ මුදල්, අපිට රටට ජනතාවට සේවයක් ගන්න තියෙන මුදල් තමයි මේ විදිහට ගෙවන්න වෙන්නේ. මේ ආණ්ඩු මාරු වෙනකොට වැඩපිළිවෙළවල් වලට අත්වන ඉරණමත් එක්ක නාඩු කීරි සම්බා වී කිලෝවකට රුපියල් 95ක් ලබා දීම පිළිබඳව අද පුවත්පතේ වාර්තාවක අපට දකින්නට පුළුවන්. මව්බිම වාර්තාවක මුණ ගැසෙනවා අපට මෙහෙම රත්නපුරේ ම්ලේච්චෙක් බිත්තර පැටව් සමග වැහිලිහිණි කූඩු 400ක් පුච්චලා පෞරාණික ගල් ගුහාව මිනිස් වාසයට හදාගෙන වනජීවයේ පුරාවිද්‍යාව තවම නිහඬයි කියලයි වාර්තා කරලා තියෙන්නේ. නගර මැද්දේ පුරාවිද්‍යා ස්මාරක කැඩෙන කොටත් සමහර වෙලාවට නිහඬව සිටි රටක මේ වගේ කැලේ සැඟවුණු තැන් ගැන කවර කතාද කියලා අපට අහන්නට තියෙන්නේ. හොරෝ පතාන රැඳූ මේ අලි මන්ද පෝෂණයෙන් මේ යාම ගැනත් වාර්තාවක් මව්බිමේ තියෙනවා. ඊළඟට දුම්රිය වාර 200ක් පහුගිය වර්ෂණ ක්‍රියාමාර්ගත් එක්ක ඇන හිටමි පිළිබඳවත් අද වාර්තා අතර දකින්නට පුළුවන්. ඊළඟට අපට සුනිල් හඳුන්නෙත්තේ මැතිතුමා පුටා දක්වමින් වාර්තාවක් හම්බ වෙනවා මව්බිමේ මෙදා ජනවරම උරගා බලන්නේ අපි කියලයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. එක් අයට එක කතා කියන්නට පුළුවන්. හැබැයි ජනතාව තමයි අවසාන වශයෙන් ඔබ තමුන්නාන්සලා සියලු දෙනා පිළිබඳවම තීරණ ගන්නේ කියමින් අපි සමුගන්නවා. යලිත් හෙට ඔබ හමුවන බලාපොරොත්තු වෙන තෙක් සුවදායි සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.